right. අයිබන් රත්නන් දුවේ පුතේ අයිබන් දෙමාපියනි ඔන්න අද දවසේ සිප්මුතු පවුර සමාජ සත්කාර පාඩම් වැඩසටහන යටතේ අපි බලාපොරොත්තු වෙනවා හතර ශ්‍රේණියේ විෂය පරිසරය කොටස් ටික සාකච්ඡා කරන්න. දැන් මගේ දොළ පුතාලා දන්නවා අපි මේ වැඩසටහන කරන්නේ කුමන හේතුවක් නිසාද? අපේ අරමුණ මොකක්ද? අපේ අවශ්‍යතාවය මොකක්ද කියන එක වඩාත් පැහැදිලි අපි පහුගිය දවස් කීපෙම ගැන කතා කරපු නිසා. එතකොට පුතේ තාමත් කොරෝනා පහව ගියේ නැති බව තමයි අපට ලැබෙන ආරංචි නේද? ඔව් අපි දන්නේ නැහැ ඉස්කෝල විවෘත කිරීම පිළිබඳව තීරණය මොකක් වේවිද කියලා තාම නිල වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයටපත් කරලා නැති නිසා ඒ කෙසේ වෙතත් වෙනවා වගේම මම අයිදොල පුතාලට පොරොන්දු වෙනවා ඉස්කෝලේ පටන් ගන්නකම් පුතේ අපි මේ වැඩසටහන මේ විදිහට කරනවා කියන එක. මොකද දෙමව්පියෝ දහස් සංඛ්‍යාවක් දූ දරුවෝ දහස් සංඛ්‍යාවක් කතා කරනවා මේ වැඩසටහන නතර කරන්න එපායි කියන ඉල්ලීම කරනවා අපට සුබ පතනවා. ඇත්තටම කියන්න සතුටුයි. ඊයේ එක තාත්තා කෙනෙක් කතා කරලා මගෙන් අහනවා සර්ගේ ඩේටා වලට යන වියදම මම දෙන්නම් සර්ගේ account number එකක් දෙන්න නැත්නම් සර්ගේ නම්බරය දෙන්න මම රීචාර්ජ් කරන්නම් කියලා. මං කිව්වා අනේ තාත්තා එපා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වුණොත් කියන්නම් කියලා. ඉතින් ඒ වගේ දෙමව්පියොත් අපේ රටේ ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ දිරිගැන්වීම අපිව අගය කිරීම අපට ගොඩක් වටිනවා. ඒ නිසා අපි මේ වැඩසටහනමයි පුතේ මුණ බාධක ආවත් ඉස්කෝලේ පටන් ගන්නතුරු අපේ දොළ පුතාලා වෙනුවෙන් කරනවා කියන පොරොන්දුව දෙනවා. right. එහෙනම් අපි යමු පාඩමට. අපේ පාඩම අපි සාකච්ඡා කර හිටියේ පුතේ අපේ ආහාර කියන තේමාවනේ. අපි එදා සාකච්ඡා කරා සමබල ආහාර වේලක් කියන්නේ මොනවද? ඒ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර මොනවද කියන කරුණු කාරණා සාකච්ඡා කරා. එතනදී අපි අවසානයේ කිව්වා පෝෂදාහේ බීමක් සකස් කරගන්න පුළුවන් මොන වගේන්ද කියලා නේද? ඔව් අපිට සමහර ඒවා තම්බලා බොන්න පුළුවන් කිව්වා. සමහර ඒවා කැඳ හදලා බොන්න පුළුවන් කිව්වා. තවත් සමහර ඒවා මිරිකලා නැත්නම් යුෂ අරගෙන නැත්නම් ජූස් අරගෙන ඒ විදිහට බීම හදන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි දැන් මගේ පුතාලා ඔය කොච්චර විදියට බීම හදන්න පුළුවන් වුණත් වඩා කැමති කඩේ තියෙන බීම එකක් බොන්නද අම්මා හදන බීම එකක් බොන්නද? කඩේ තියෙන බීම එකක් බොන්න කැමති. ඒ ඇයි? හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අම්මා හදන බීම එකට වඩා කඩේ හදන බීම එක කඩේ විකුණන්න තියෙන බීම එක ගොඩක් පාට වැඩි නේද? බීව්වහම කට රතු පාට වෙනවා නැත්තම් කොළ පාට වෙනවා නිල් පාට වෙනවා. පාට වැඩි. අනිත් එක තමයි අම්මා හදන බීම එක ගොඩක් පැණි රස නෑ. කඩේ හදන බීම එක කඩේ විකුණන්න තියෙන බීම එක මී පැණි වගේ පැණි රසයි. නේද? තව අම්මා හදන බීම එක ගොඩාක් සීතලත් නැහැ. කඩේ හදන බීම එක එහෙමද? අයිස් කැට වගේ. ගොඩාක් සීතලයි. ඒ නිසා පුංචි අපි කැමති පුතේ ගෙදර හදන බීම එකකට වඩා කඩේ නැත්නම් වෙළඳ පොලේ විකුණන්න තියෙන බීම එකක් බොන්න. හැබැයි ඔයා හිතුවේ නෑ නේද මොහොතකටවත් ඔය කඩේ හදන බීම එක අපට කොච්චර අගුණද කියලා. හිතුවද? කල්පනා කරාද? නෑ. ඔය කඩේ විකුණන්න තියෙන බීම එකේ අපේ ශරීරයට අහිතකර දේවල් කොච්චර තියෙනවද කියලා හිතුවද? නෑ. නේද? මම දැන් නම් කියන්නේ නෑ පුතේ. වෙළඳ නම් කියන්න අපට එහෙම තහනම්නේ. සමහර බීම පැකට් වල අපි දැකලා තියෙනවා ප්‍රවෘත්ති වලට පෙන්නනවා ඇතුලේ පණුවොත් ඉඳලා තියෙනවා. හරිද? ඒක නිසා
අපි අද ඉස්සරලාම බලමු වෙළඳ පොලේ විකුණන්න තියෙන කෘත්‍රිම බීම වර්ගවල මොනවද? ඔව් තියෙන අහිතකර දේවල් මොනවද? අපේ ශරීරයට වටිනාකමක් නැති දේවල් මොනවද කියලා. right? එහෙනම් ලියා ගන්න මෙහෙම මාතෘකාවක්. කෘත්‍රිම පාන වර්ග වල කෘත්‍රිම පාන වර්ග වල ලක්ෂණ කෘත්‍රිම පාන වර්ග වල ලක්ෂණ කෘත්‍රිම කියලා කියන්නේ පුතේ හදලා තියෙන බීම වල ලක්ෂණ ගැනයි අපි කතා කරන්න යන්නේ. කෘත්‍රිම පාන වර්ග වල ලක්ෂණ ඔව් මොනවද එකක්? මෙන්න මේවට රසායනික ද්‍රව්‍ය යොදා ගන්නවා. රසායනික ද්‍රව්‍ය යොදා ගනි. රසායනික ද්‍රව්‍ය යොදා ගනි. දැන් පුතේ අම්මා ගෙදර බීම එකක් හැදුවොත් ඒකට දෙහි දානවා නම් ගෙදර තියෙන දෙහි ගෙඩිය කපලා ඒ මිරිකලා දෙහි ගෙඩිය යුසනේ දාන්නේ. කඩේ එහෙමද? නෑ දෙහි රස ගන්න දැන් කෘත්‍රිම රසකාරක තියෙනවනේ. ඒකෙන් බින්දු දෙකක් දානවා. හරිද? එතකොට ඒවා ශරීරයට අහිතකරයි. ඔය අපි හොඳට මතක තියාගන්න පුතේ අපි නිකන් ඉන්න වෙලාවට අපේ ශරීරයට පිටතින් ගන්න බෙහෙත් පෙත්තක් පවා අපේ ශරීරයට අහිත කරයි. ගන්න බෙහෙත් පෙත්තක් වෙන්න පුළුවනේ. නමුත් එයත් ශරීරයට අහිත කර අවස්ථා තියෙනවා. right? එතකොට මෙන්න මේ වගේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන කෘත්‍රිම බීම වර්ග අපේ ශරීරයට අහිත කර වෙනවා. right? තව මොනවද මේ වගේ තියෙන ලක්ෂණ? එකක් තමයි ඔන්න රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. තව බලන්න කියන්නේ. ඔව්. තව එකක් තමයි පුතේ මේවට රසකාරක භාවිතා කරනවා. රසකාරක භාවිතා කරයි. රසකාරක කියලා කියන්නේ පුතේ රස ඇති කරන දේවල්. දැන් අපි කියන්නේ ඔය දැල්ලෝ රස ඇති, ඉස්සෝ රස ඇති, කකුලුව රස ඇති කිය සෝයා මිට් තියෙන්නේ. ඒතර ඒ වගේ තියෙන්නේ රසකාරක තියෙන්නේ. මේ බීම වර්ගවලටත් පාන වර්ගවලටත් විවිධ රසයේ පැෂන් රස ඇති, දොඩම් රස ඇති නේද? ඊළඟට ඇපල් රස ඇති, මිදි රස ඇති කියලා දාන්නේ රසකාරක. ඒවා අපේ ශරීරයට අහිත කරයි. රසකාරක භාවිතා කරන. ඊළඟට අධික ලෙස වර්ණක භාවිතා කරයි. වර්ණක කියලා කියන්නේ එක එක පාට. එක එක පාට ගන්න විවිධ වර්ණක භාවිතා කරනවා. අන්නේ වර්ණකත් අපේ ශරීරයට අහිත කරයි. තේරුණාද? ඊළඟට මයි පුතේ තව දෙයක් තමයි මේවට සීමාවක් නැතිව මොනවද භාවිතා කරන්නේ? අධික ලෙස සීනි භාවිතා කරනවා. අධික ලෙස සීනි භාවිතා කරනවා. තව වැදගත් කාරණාවක් තමයි මේ කෘත්‍රිම පාන වර්ගවල කල් තබා ගැනීම සඳහා
කල් තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදනවා. කල් තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදනවා. මෙන්න මේ කියන කරුණු කාරණා නිසා පුතේ වෙළඳ පොලේ විකුණන්න තියෙන කෘත්‍රිම පාන වර්ග අපට අහිතකර වෙන. තේරුණාද? right. එහෙනම් කෘත්‍රිම පාන වර්ග වල ලක්ෂණ කියලා මේ ටික ඉක්මනටම අය පුතාලා ලියා ගන්න. කෘත්‍රිම පාන වර්ග වල ලක්ෂණ. 1. රසායනික ද්‍රව්‍ය යොදා ගනී. 2. රසකාරක භාවිතා කරයි. 3. අධික ලෙස වර්ණක භාවිතා කරයි. 4. අධික ලෙස සීනි භාවිතා කරයි. ඊළඟට කල් තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. හරිද පුතේ? right. එතකොට දැන් අපි gedara හදන බීමක රසකාරක දානවද? නැහැ. මොනවද දාන්නේ? ලුණු, දෙහි ඇඹුල්, ඒවනේ. ඊළඟට අධික ලෙස වර්ණක භාවිතා කරනවද? නැහැනේ. gedara හදන බීම එකේ පාට ගන්න කියලාම වර්ණක භාවිතා කරන්නේ නැහැ. සීනි දාන්නෙම නෑ නේද? ඊළඟට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නෑ. එහෙනම් ශරීරයට වඩාත් සුදුසු වෙන්නේ පුතේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය, රසකාරක, වර්ණක, අධික ලෙස සීනි, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මේ ඔක්කොම තියෙන කෘත්‍රිම බීම වර්ගයක්ද අම්මා ගෙදන හදන බීම වර්ගයක්? අම්මා ගෙදර හදන බීම වර්ගය ශරීරයට සුදුසුයි කියලා පිළිගන්නවා. right. එහෙනම් ලියා ගන්න පුතේ පහලින් මෙහෙම තර ලකුණක් දාලා. මෙම කිසිවක් අඩංගු නොවන අම්මා නිවසේ සකස් කරන පාන වර්ග
ශරීරයට වඩාත් යෝග්‍ය බව මේ අනුව පැහැදිලි වේ. මේ අනුව පැහැදිලි වේ. දැන් පුතේ ඇයි අපි මේ ආහාර ගන්න එපා කියලා කියන්නේ? මේ රසායනික ද්‍රව්‍ය, රසකාරක, සීනි මේවා අඩංගු ආහාර ඇයි ආහාරයට ගන්න එපා කියලා කියන්නේ? හේතුවක් තියෙන්න එපා. ඔව්. මේවා ගත්තාම පුතේ විශේෂයෙන්ම රෝග ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව නේද? නැත්නම් අධික සීනි. ඊළඟට පිළිකා. අපි කියන්නේ කැන්සර් කියලා. මෙන්න මේ රෝග දෙකට ප්‍රධාන හේතුවක් වෙනවා අපේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය, රසකාරක අඩංගු ආහාර වැඩිපුර අනුභව කිරීම. තේරුණාද? right. එහෙනම් ලියා ගන්න පහලින් මෙහෙම තරලකුණක් දාලා දියවැඩියාව කමාවක් පිළිකාව වැනි බෝ නොවන මේවා බෝ වෙන්නේ නැහැ පුතේ. දැන් මට දියවැඩියාව තිබුණායි කියලා මම ළඟින් කෙනෙක් හිටියා කියලා එයාට දියවැඩියාව බෝ වෙන්නේ නැහැ කොරෝනා වගේ නේද? මට පිළිකාවක් තියෙනවා නම් මගේ ළඟ ඉන්න කෙනාට ඒ පිළිකාව මගෙන් බෝ වෙන්නේ නැහැ. හරිද? ඒවට අපි කියනවා බෝ නොවන රෝග කියලා. වැනි බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි කෘත්‍රිම ආහාර භාවිතය බලපානු ලබයි. හරිද පුතේ? right. ඊළඟට දැන් අපි කතා කරා ආහාර කල් තබා ගැනීම සඳහා ආහාර කල් තබා ගන්න රසකාරක නැත්තම් මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා කිය. එතන පුතේ කල් තබා ගැනීම සඳහා ඈත අතීතයේටම තිබුණ නැද්ද? නෑ, තිබුණා. අතීතයේ මිනිස්සුත් ආහාර නිෂ්පාදනය කරාම නිෂ්පාදනය කරන ආහාර ටික ඔක්කොම අනුභව කරේ නෑනේ. දැන් අපි දන්නවා මිනිසාගේ පරිණාමය නැත්තම් දියුණුවේ පුතේ මුල්ම කාලේ මිනිස්සු කරේ සත්තු මරාගෙන මස් කන එකනේ. නේද? ඒතර සතෙක් මරාගත්තයින් පස්සේ ඒ කාලේ මිනිස්සු ඒ සතාගේ තියෙන මස් ටික ඔක්කොම කාලා දැම්මද? එකපාරම නෑ. එයාලා
තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට අරගෙන ඉතිරි ටික කල් තියාගත්තා. ඒ සඳහා විවිධ ක්‍රම ඒ කාලේ ඉඳන් භාවිතා කළා. නේද? එතකොට දඩයම් යුගයේත් එහෙමයි, එඬේර යුගයේත් එහෙමයි, ගොවි යුගයේත් එහෙමයි විවිධ ක්‍රම භාවිතා කර ආහාර කල් තියාගන්න. අපි බලමු එහෙනම් ආහාර කල් තියාගන්න අතීතයේ භාවිතා කරපු ක්‍රම මොනවද කියලා. මොනවද පුතේ? ඔව් අතීතයේ භාවිතා කරපු ක්‍රම අතර ප්‍රධානම ක්‍රමයක් තමයි වියලීම. නැත්නම් අපි කියනවා වේලීම කියලා. වේලීම. දැන් මම උදාහරණ මොනවද කියලා ලියන්නේ මගේ පුතාලා හොයලා ලියන්න. මොනවද වේලලා කල් තියාගත්තේ? ඔව් මස් වේලුවා. නේද? මාළු වේලුවා. මාළු වේලපුවාමනේ කරවල වෙන්නේ. නේද? අන්න ඒ වගේ දේවල් වේලලා කල් තියාගත්තා. ඊළඟට තව ක්‍රමයක් තමයි පුතේ දුම් ගැස්සීම. නේද? දුම් ගැස්සීම විශේෂයෙන්ම ගොවි යුගයේදී මිනිස්සු ආහාර කල් තියාගන්න දුම් ගැස්සුවා. ගෙදර කුස්සියට උඩින් දුමක් තියනවා, දුම් මැස්සක් තියනවා. ඒ දුම් මැස්ස උඩ ආහාර තැන්පත් කරලා අර ඒ වගේ රත් කිරීමට ලක් කරලා එතකොට ඒ වගේ තියෙන වතුර ටික වාෂ්ප වෙලා යනවනේ පුතේ. අන්න ඒ විදිහට වේලලා දුම් ගස්සලා කල් තියාගත්ත ආහාර තියෙනවා. තව එකක් තමයි වැලි යට දැමීම. වැලි යට දැමීම. නේද? අපි කියන්නේ දැන් වැලි කොස්සට ඒ වගේ කියන්නේ ඒවා වැලි යට දාලා ඔව් දෙහි අර ටීවී එකේ ඇඩ් එකකුත් ගියමයි පුතේ ආච්චි අම්මා කෙනෙක් මොකද කරන්නේ? වළඳකට වැලි පුරවලා දෙහි හංගනවා නේද? ඒක දකින්න මුණුබුරා කෑ ගහනවා අම්මේ අම්මේ මෙන්න ආච්චි දෙහි ටික හංගනවා කියලා. ඇත්තට මේ හංගන එකක්ද කළේ? නෑ. ඒවා වැලි යට දාලා කල් තියා ගන්න ක්‍රමයක් ඒ භාවිතා කරේනේ. ඊළඟට වැලි යට දැම්මා. තා මොනවද? ඔව්. දැන් මස් වගේ දේවල් නම් මී පැණි වල දැම්මා. මී පැණි වල දැමීම. මී පැණි තැවරීම කිව්වත් හරි. හරිද? ඊළඟට දුම් ගැස්සීම, වේලීම, වැලි යට දැමීම, මී පැණි දැමීම. තා මොනවද පුතේ? ඔව් ලුණු දාලා කල් තියාගත්තා. ලුණු දැමීම. ලුණු දැමීම. නේද? දැන් අපි කියන්නේ ලුණු දෙහි දානවා කියලා. දෙහි ලුණු ඒවා වේලලා මේවා කරලා ලුණු දාලා ලුණු දෙහි බවට පත් කරලා කල් තියාගන්නවා. ඊළඟට සියඹලා මම පුතාලා දැකලා තියෙනවා. සියඹලා බෝල හදලා ඒවට ලුණු කැට ටිකක් දාලා කොලයකින් උතලා කල් තියා ගන්නවනේ. හරි. අන්න ඒ වගේ අතීතයේ ආහාර කල් තියාගන්න මේ වගේ ක්‍රම භාවිතා කරා. බොහොම නොදියුණු ක්‍රම. නේ? හැබැයි වර්තමානයේ ඊට වඩා දියුණු ක්‍රම භාවිතා කරනවා. මොනවද? එකක් තමයි ශීතකරණයේ දැමීම. ශීතකරණයේ දැමීම. තව ඔව්. තව එකක් තමයි පුතේ ටින් කිරීම. ආහාර ටින් කරනවා. ටින් කිරීම. එහෙම නැත්නම් පැකට් කිරීම. පැකට් කරලා කල් තියා ගන්නවා. නැත්නම් කෝඩියල් ඊළඟට ජෑම් වැනි ආහාර සෑදීම. ඒ වගේ ආහාර හදලා කල් තියා ගන්න. තව මොනවද? ඔව්. තව එකක් තමයි තාක්ෂණය භාවිතා කර. තාක්ෂණය භාවිතා කර වේලීම. ඒ කියන්නේ පුතේ ඉරව්වේ දාලා නෙමෙයි. අවන් එකක් වගේ එකට දාලා වේලනවා. යාගේ ජල වාෂ්පයින් කරලා වේලලා කල් තියා ගන්න පුළුවන්. රයිට්? මෙන්න මේ වගේ ඉපැරණි ක්‍රම සහ නූතන ක්‍රම භාවිතා කරලා ආහාර කල් තියා ගන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. හේතුව තමයි පුතේ
ආහාර කල් තියාගන්නේ මිනිස්සුන්ට නිෂ්පාදනය කරන ආහාර සියල්ල එකවර පරිභෝජනය කරන්න බෑ. දැන් අපේ ගෙදර මිරිස් ගහක මිරිස් කරල් 20ක් ආවයි කියලා. එක දවසේ ওই මිරිස් කරල් 20ම කන්න පුළුවන්. බෑනි. අන්න ඒ නිසා තමයි මේ අනාගතයේ ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉදිරියේ යම් දවසක ප්‍රයෝජනයට ගැනීම සඳහා ආහාර කල් තියාගන්න. තේරුණාද? එක් ආහාර කල් තියාගද්දී ආහාරවල සුරක්ෂිතභාවය නැත්නම් නරක නොවි කල් තියාගන්න තමයි මේ කියන ක්‍රම අනුගමනය කරන්නේ. එහෙනම් ලියා ගන්න මෙහෙම මාතෘකාවක් ආහාර කල් තබා ගැනීම. ආහාර කල් තබා ගැනීම. ආහාර කල් තබා ගැනීම. ලියා ගන්න තර ලකුණක් දාලා මෙහෙම නිෂ්පාදනය කරන සියලුම ආහාර ප්‍රමාණ නිෂ්පාදනය කරන සියලුම ආහාර ප්‍රමාණ එකවර පරිභෝජනය කළ නොහැකි නිසා එකවර පරිභෝජනය කළ නොහැකි නිසා එකවර පරිභෝජනය කළ නොහැකි නිසා ඒවා සුරක්ෂිත ලෙස කල් තබා ගැනීමට ඒවා සුරක්ෂිත ලෙස කල් තබා ගැනීමට අතීතයේ සිටම මිනිසා පුරුදු වී ඇත. right. ඊළඟ තර ලකුණු දාලා ලියන්න. අතීතයේ ආහාර කල් තබාගත් ක්‍රම කිහිපයකි.
ක්‍රම කිහිපයකි. right. ලියා ගන්න පුතේ මේ ටික. වේලීම, දුම් ගැස්සීම, වැලියට දැමීම, මී පෙනිවල දැමීම, ලුණු දැමීම. මොනවද වේලලා කල් තියාගත්තේ කියලා මම පුතාලා ගෙදරින් හොයලා ලියන්න. දුම් ගස්සලා කල් තියාගත්තේ මොනවද කියලා ලියන්න. වැලියට දැම්මේ මොනවද? මී පෙනිවල දැම්මේ මොනවද? ලුණු දැම්මේ මොනවද කියලා ලියන්න. right. මේ ටික ලියා ගන්නකෝ. පහලට ලියන්න එක දෙක දාලා. හරිද පුතේ? right. අංක 2 දාලා ලියා ගන්න දැන්. වර්තමානයේ ආහාර කල්තබා ගන්නා ක්‍රම කිහිපයකි. වර්තමානයේ ආහාර කල්තබා ගන්නා ක්‍රම කිහිපයකි. වර්තමානයේ ආහාර කල්තබා ගන්නා ක්‍රම කිහිපයකි. දැන් ලියන්න. එක ශීතකරණයේ දැමීම, ටින් කිරීම, පැකට් කිරීම, කෝඩියල් ජෑම් වැනි ආහාර සෑදීම, තාක්ෂණය භාවිතා කර වේලීම. පහළට ලියන්න. හරිද පුතේ? right. ශීතකරණයේ දැමීම, ටින් කිරීම, පැකට් කිරීම, කෝඩියල් ජෑම් වගේ දේවල් හදනවා තාක්ෂණය භාවිතා කර වේලන. හරි. ඔන්න ආහාර කල් තියාගන්න අතීතයේ සහ වර්තමානයේ භාවිතා කරන ක්‍රම. දැන් පුතේ අපි පැකට් කරපු ආහාරය, ටින් කරපු ආහාරය, බෝතල් කරපු ආහාරයක කල් තබා ගැනීම බලන්න පුළුවන් අපට කොතනින්ද? ඔව් අර එයාගේ ගහලා තියෙනවා මොකක් කියලාද? කල් නිකුත් වීමේ දිනය නේද? කා ඊ දී. මෙන්න මෙයාගෙන් අපට එයාගේ ආහාර නරක් වීම ගැන හිතන්න පුළුවන්. මොකද මේ දිනෙන් පස්සේ දේවල් අපි පරිභෝජනයට ගන්නෙ නැහැ. හැබැයි දැන් පාන් රාත්තලක් ගත්තොත් ඔය පාන් රාත්තලේ කොහේ හරි කල් නිකුත් වීමේ දිනේ කියලා සීල් එකක් ගහලා තියෙනවද? නෑනේ. හැබැයි සැන්ඩ්විච් පාන් වල තියෙනවනේ, පෙති පාන් වල පැකට් කරපු වගේ තියෙනවනේ. සාමාන්‍ය මං කියන්නේ අපි මේ චුම් පාන් මාමගෙන් ගන්න පාන් රාත්තලේ, රෝස් පාන් රාත්තලේ. ඕකේ ගහලා තියෙනවද කල් නිකුත් වීමේ දිනය? නෑ. අම්මා පොල් ගානවනේ. එතකොට පොල් බෑයේ ගහලා තියෙනවද කොහේ හරි කල් නිකුත් වීමේ දිනයක්? නෑ. එහෙනම්
අපි කොහොමද නරක් වුණු ආහාර හඳුනගන්නේ? දැන් මේවා කල්ලිකුත් වෙලාද නරක් වෙලාද කියලා හොයන්නේ කොහොමද? නරක් වුණු ආහාරවලමයි පුතේ කල්ලිකුත් වීමේ දිනේ පැන්න ආහාරවල බාහිරින් බලපුවාම අපිට පේන ලක්ෂණ ගොඩක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා එකින් එක. එහෙනම් ලියා ගන්න මාතෘකාවක් තර ලකුණක් දාලා ලියන්න මෙහෙම. කල්ලිකුත් වීමේ දිනය. කල්ලිකුත් වීමේ දිනය ඉක්ුත් වූ ආහාර. කල්ලිකුත් වීමේ දිනය ඉක්ුත් වූ ආහාර කමාවක් නරක් වූ ආහාරවල නරක් වූ ආහාරවල නරක් වූ ආහාරවල බාහිරින් බැලූ විට හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයකි පහළට ලියාගෙන යමු. එක වර්ණය වෙනස් වීම. ආහාරයේ පාට වෙනස් වෙනවා පුතේ. දැන් මම පුතාලා දැකලා ඇති ඔය සමහර වෙළඳ සැල් වල තියෙනවා අර අලියා බීම බෝතල්. ඒ වගේ පාට නිකන් බැරි ගහිලා වගේ පාට පිච්චිලා වගේ. අන්න කල්ලිකුත් වීමේ දිනේ ගිහිලා නරක් වෙලා. තේරුණා? එක වර්ණය වෙනස් වීම. දෙක ලියන්න දුඟදක් කැමීම. ගඳක් එනවා නේද? නරක් වෙලා නම් එයාගේ ගඳක් එනවා. දුගඳක් කැමීම. තුන රසය වෙනස් වීම. දැන් යෝගට් එකක් එහෙම කල්ලිකුත් වුණාම පොඩි ඇඹුල් රසයක් එනවා. රසය වෙනස් වීම. ඊළඟට පුස් බැඳීම. පාන් රාත්තලක් එහෙම බලන්නකො. නරක් වුණාම පුස් බැඳෙනවානේ. පොල් බෑය පුස් බැඳෙනවා. පුස් බැඳීම. ඊළඟට කළු පැහැති ලප ඇතිවීම. පුස් බැඳලා සමහර තැන්වල කළු පාට ඩොට් ඩොට් තියෙනවා, තිත් තිත් තියෙනවානේ. කළු පැහැති ලප බැඳීම. ඊළඟට පණුවන් හට ගැනීම. තවත් සමහර ආහාරවල පණුව ඇති වෙනවා. පණුවන් හට ගැනීම. ඔන්න ඔය කියන සාධක අපට නරක් වුණු ආහාරයක දකින්න පුළුවනි. ඊළඟ පුතේ අපි කතා කරනවා ආහාර අපිරිසිදු වීමක් කියලා. මොකද්ද මේ අපිරිසිදු ආහාරයක් කියලා කියන්නේ? ඔව්. අපිරිසිදු ආහාරයක් කියලා කියන්නේ පුතේ හරිද පුතේ? අපිරිසිදු ආහාර කියලා කියන්නේ මොකද්ද? ඔව්. අපට ප්‍රයෝජනයට ගන්න බැරි ආහාරයකට අපි කියනවා අපිරිසිදු ආහාරයක් කියලා. තේරුණාද? මිනිසාට ප්‍රයෝජනයට ගත නොහැකි ආහාරයක් තමයි අපි අපිරිසිදු ආහාරයක් කියලා කියන්නේ. එතකොට ආහාර අපිරිසිදු වන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි
සතුන් නිසා ආහාර අපිරිසිදු වෙන්න පුළුවන්. එද අපි ආහාර පිසින අවස්ථාවේ මුළු තැන්ගේ මැස්සෝ, කැරපෙත්තෝ, හූනෝ මෙන්න මේ වගේ සත්තු ගමන් කිරීම එහෙම නැත්නම් මල මුත්‍ර කිරීම වගේ කරුණු කාරණා නිසා ආහාර අපරිසිදු වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි පුතේ සමහර ආහාර අපිරිසිදු වෙනවා නිවැරදි ලෙස ඇසුරුම් නොකිරීම නිසා. නිවැරදි ලෙස ඇසුරුම් නොකිරීම නිසා ආහාර අපිරිසිදු වෙන්න පුළුවන්. තවත් කාරණාවක් තියෙනවා පාරිසරික සාධක. පාරිසරික සාධක. ඒ කියන්නේ පුතේ වර්ෂාව, උෂ්ණත්වය මෙන්න මේ කියන සාධක නිසා ආහාර අපිරිසිදු වෙන්න පුළුවන්. දැන් සමහර පැකට් කරපු ආහාරවල කල්ලිකුත් වීමේ දිනයට යටින් ගහලා තියෙනවා පාරිසරික හේතුන් මත මේ දිනය වෙනස් විය හැකිය කියලා. තේරුණාද? එහෙම ආහාර අපිරිසිදු වෙන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි අපි කරන වැඩ. මිනිස් ක්‍රියාකාරකම් නිසා ආහාර අපිරිසිදු වෙන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකම් කිව්වහම පුතේ දැන් අපි දැකලා තියෙනවා එළවලු පටවගෙන ලොරි යනවා. මිනිස්සු ඒවා පාගනවා, ඒ වගේ ඇවිදිනවා. අන්න ඒ වගේ බොහොම සරල සිද්ධියක් නේද? නමුත් ආහාර අපිරිසිදු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න මෙහෙම මිනිසාගේ ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස මිනිසාගේ ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස ආහාර මිනිසාගේ ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස ආහාර වෙනස් වීම ආහාර අපිරිසිදු වීම ලෙස හඳුන්වයි. ආහාර අපිරිසිදු වීම ලෙස හඳුන්වයි. ආහාර අපිරිසිදු වීම ලෙස හඳුන්වයි. ඊළඟ තැනකට දාලා ලියන්න. ආහාර අපිරිසිදු වන ආහාර අපිරිසිදු වන ක්‍රම කිහිපයක් ඇත. ආහාර අපිරිසිදු වන ක්‍රම කිහිපයක් ඇත. ක්‍රම කිහිපයක් ඇත. ලියාගන්න මේ ටික. එක සතුන් නිසා හෙලෝ ඔක කතා කරනවා. ඔව් ඒක WhatsApp කරන්න ඕනේ නැහැ මිස්. ඔයා sitmudu.lk කියන එකට ගිහලා රීචාර්ජ් කියන එක බලන්නකෝ. ඒකේ තියෙනවා සල්ලි බැලලා මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. ඔව් ෆොටෝ එකක් එවන්න ඕනේ. එතනම ඔයාටම යවන්න පුළුවන්. බලන්නකෝ කියවලා.
හරිද පුතේ? right. ඊළඟට ලකුණු දාලා ලියන්න මෙහෙම. අපිරිසිදු ආහාර අනුභවය නිසා සෑදෙන ලෙඩ රෝග කිහිපයකි. සෑදෙන ලෙඩ රෝග කිහිපයකි. ලියන්න එක උදරාබාධ දෙක පාචනය තුන අතිසාරය ඊළඟට කොලරාව ඔය ලෙඩ රෝග හැදෙන්නේ පුතේ අපිරිසිදු ආහාර අනුභවය නිසා. අපි අර කලින් කිව්ව පිළිකාව දියවැඩියාව වගේ රෝග ඇති වෙන්නේ නරක ආහාර පුරුදු නිසා. ඒ දෙක පටලව ගන්න එපා. right? හරි. දැන් පාඩම ඉවර කරන්න මම පුංචි වැඩක් දෙනවා මයි පුතාලට ගෙදරදී කරන්න. මොකද්ද? ඒප්‍රන් එකක් හදන්න. මම රූප සටහන් 3ක් විතරයි දෙන්නේ. මෙන්න මේක ගෙදරදී හදන්න ඕනේ. පළවෙනි එක තමයි පුතේ මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර රෙදි කෑල්ලක් අරගෙන එයාට මේ විදිහට පටි දෙකක් සම්බන්ධ කරගන්න. හරිද? ඔන්න පළවෙනි අවස්ථාව. එයාට මේ විදිහට පටි දෙකක් සම්බන්ධ කරගන්න. දෙවෙනි එක මෙයාට වඩා කුඩා සමචතුරස්‍රයක් විදිහට රෙදි කෑල්ලක් අරගෙන එයාට මේ විදිහට රෙදි පටි දෙකක් සම්බන්ධ කරගන්නවා. හරිද? මේ පළවෙනියා මේ දෙවෙනියා. දැන් තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ මොකද්ද? මෙන්න පළවෙනි සමචතුරස්‍රය ලොකු එක්කෙනා මෙන්න එයාගේ පටි දෙක මේ පළවෙනි රූපේනේ. එයාගේ උඩින් මෙයා තියලා මෙතනින් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ දෙවෙනියා. මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න. right? මේ දෙවෙනි රූපේ. මෙන්න තුන්වෙනි රූපේ එන්නේ. එතකොට ඒප්‍රන් එකක් හදාගන්න පුළුවන්. right? එහෙනම් ඒප්‍රණයක් සාදමු කියලා මේ අවස්ථා තුන ඇඳගන්න. හරිද පුතේ? right. එහෙනම් ඔන්න අපි අද දවසේ අපේ ආහාර කියන තේමාව සාකච්ඡා කරා. දැන් මයි දොරපතාලට අපි දවස් කීපයක් එක දිගට මේ තේමාව සාකච්ඡා කරපු නිසා ප්‍රශ්නයක් නැතිව ඇති කියලා හිතෙනවා. මම ආරාධනා කරනවා මේ සටහන සම්පූර්ණ කරගන්න, නැවත බලන්න. ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් තියෙන ඕනෑම ප්‍රශ්නයකට දැන් උත්තර හොයා ගන්න. ඒ නිසා අපි ඊළඟ දවසේ පරිසරයේ පාඩමේදී අලුත් තේමාවක් එක්කලා හමු වෙමු. right? එහෙනම් එතෙක් පරිස්සමෙන් සතුටින් ගෙදරට වෙලා ආයිබෝ.